සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය තමයි අද අපි ධර්ම දේශනාවෙන් කතා කරන්නේ. ඉතාමත් වටිනා අනුශාසනාවක් අද සිද්ධ වෙනවා. ඒ තමයි මේ අපේ හිතේ කාමයට ආසා ඇතිවීමේ සිද්ධාන්තය. ඇත්තටම මොකද්ද මේ හිතට ආසාවල් එන එකේ තියෙන ඇතුල් පැත්ත මොකද්ද කියන එක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කළ විග්‍රහය, කාමයේ පිළිබඳව කරපු විග්‍රහය තමයි අද අපි ධර්ම දේශනාවට ඉගෙන ගන්නෙ. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්කිරු ගුවන් විදුලියෙන් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ දැනට විදේශගතව සිටින පින්වත් ජගත් වීරගොඩ පුතා, ලලිත් වීරගොඩ පුතා, සියානි වීරගොඩ දියණිය, නේත්‍රාංජලි පතිරණ දියණිය, ඒ වගේම දිමන්ත වීරගොඩ මුණුබුරා, ඒ පවුලේ සියලු දෙනා, විශේෂයෙන් මාර්තු 8 වන දිනට 84 වන ජන්මදිනය සමරන වරකාපල මෙනීරි පිටිය පදිංචි පින්වත් කරුණා සමරනායක මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඉතින් පින්වත්නි, මේ ඇත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. අද දවසේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මය අන්නයට අහන්න සලස්වන පින මේ ඇත්තන්ට අද දවසේ අප්‍රමාණව රැස් වෙනවා. ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න ඕන. පින්වතුනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතේම ඒකාන්තයෙන්ම ආශ්චර්යයි. සම්බුදු කෙනෙකුගේ ජීවිතයේ ආශ්චර්ය ගැන කවර කතාද? බෝධිසත්ව කාලයේ පවා ආශ්චර්යයි. විශේෂයෙන් රූප සම්පත්තියමුත් ආශ්චර්යයි. විශේෂයෙන් උන්වහන්සේ කල්පනා කරපු විදිය, බෝධිසත්ව කාලෙම මෝරාගිය ප්‍රඥා සම්පත්තිය පුදුම සාගතයි. ඇත්තටම මේ ධර්ම දේශනාව වලින් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේට පහදින එක. අනේ සාදු අනේ සාදු කියලා. මෙහෙමත් ශාස්ත්‍රුන් වහන්සේගේ බෝධිසත්ව කාලයේ ගුණ තිබ්බනේව කියලා පහදින්න ඕනේ. ස්වයම්බෝ ඥාණයෙන් මේ ධර්මය අවබෝධ කළානේව කියලා පහදින්න ඕනේ. දැන් පසුගිය කාලේ අපි නොඑක් විදිහට අපි කියමු ද්වේදා විතක්ක සූත්‍රය. ද්වේදා විතක්ක සූත්‍රය ගත්තොත් එහෙම හිතට එන සිතිවිලි, කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි, හිංසා සිතිවිලි එක පැත්තකට හිතෙන් දාලා කල්පනා කළා. මේව මට යහපත පිණිස පවතින්නේ, අන් අයට යහපත පිණිස පවතින්නේ, මටත් අන් අයටත් යහපත පිණිස පවතින්නේ, දුක පැත්තට තියෙන දෙයක්, ප්‍රඥාව නැති කරන දෙයක්, නිවන පිණිස පවතින්නේ කියලා ඒ කල්පනා කරලා එපමණකින් මේ අකුසල් සිතිවිලි ප්‍රහාණය කළා මහ බෝධිසත්වයෝ. නෙක්ඛම්ම විතරක, අවිහිංසා විතරක, අව්‍යාපාද විතරක වලට මේක යහපත පිණිස පවතිනවා කියලා විතර්ක වැඩුවා. එතකොට මේ විදිහට හිතට එන සිතිවිලි පැති දෙකකට දමමින් යෝනිසෝ මනසිකාරය කරන එක පූරිත ප්‍රඥා ඇති
මහා බෝධිසත්වයෝ අප්‍රමාණ නුවණකින් කරපු දෙයක්. අද කාලේ කෙනෙකුට ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒකට දුක් විය යුතු නැහැ. අපිට අනේ මෙහෙම මහා බෝධිසත්වයෝ මේවැනි වූ ගුණ සම්පත්තියකින් යුක්ත වුණානේ කියලා පහදින්න ඕන. මෙහෙම හිතට එන සිතුවිලි බෙද බෙදා බැලුවා නේද කියලා පහදින්න ඕන. අප්‍රමාණ සතුටකටපත් වෙන්න ඕන. මේක තමයි තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන කරන ධර්ම දේශනාවලින් අපි බලාපොරොත්තු වෙන්නේ යයි. තමන්ට තියෙන නොහැකියාව ගැන දුක් වෙන්න එපා. මොනෝ කරන්නද? අද කාලේ තියෙන ශ්‍රේෂ්ඨතම දේ ගැන පහදින්න. ඒ තමයි ශ්‍රද්ධාව. තුනුරුවන් ගැන පහදින්න. මේවැනි වූ ආශ්චර්යමත් තථාගතයන් වහන්සේගේ අනන්ත සම්බුදු බලයෙන් මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය මේ පින් බලයෙන් මටත් නිවන් මාර්ගය පුරුදු කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න. එච්චරයි. දුක නම් හිතට ගන්න එපා. ශෝකේ ගන්න එපා. පසුතැවිල්ල ගන්න එපා. සංతాපේ ගන්න එපා. නැත්තම් අපිට මේ බුද්ධ ශාසනේ අපිට අද ගන්න තියෙන ලාභෙත් නැති වෙවි පසුතැවිලි වෙලා. මොකද දැන් අපිට මොන ගෙල්ල තියෙන සමහර ළමයි ධර්මයට තියෙන ආසාව නිසා ගොඩාක් උත්සාහ කරනවා බඹසර රකින්න. නමුත් ඒ අතර ගොඩාක් අයට තියෙනවා බඹසර රැක ගන්න බෑ. පුදුම පසුතැවිල්ලකින් ඉන්නවා. මාන්නම් ඒ අයට කියන්නේ පුළුවන් නම් පංචශීල රැක ගන්න. තුනුරුවන්ට පැහැදිලා ඉන්න. ගිහි කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පංචශීලයේ මම රකින්නවා කියලා සතුටු වෙන්න. මම තෙරුවන් සරණ ගියා කියලා සතුටු වෙන්න. දුක හිතට ගන්න එපා. පසුතැවිල්ල හිතට ගන්න එපා. පුළුවන් අය අප්‍රමාණ සතුටින් වාසය කරන්න. මම මෙවැනි උතුම් ගුණත් පුරුදු කරනවා කියලා. ඉතින් අද අපි විස්තර කරනවා මේ අද කාලයේ මනුෂ්‍ය වර්ගයාගේ හිත වෙලාගෙන තිබෙන කාම දැහැන ගැන. ඒ දැහැනට අහු වෙලා ඒ බන්ධනයට අහු වෙලා මේ සත්වයා කාමෝගේ ගසාගෙන යනවා. කාම සැඩපහරි ගසාගෙන යනවා. කොමකට අහු වෙලාද? කාමයට අහු වෙලා. හිතෙන් සාමාන්‍යයෙන් සුදු ඇඳගෙන හිටියත් හිතෙන් විතර්ක කරනවා. ඊළඟට සමහර වෙලාවට කාමයේ විඳින්න බැරි තැනක හිටියත් හිතෙන් කාමයේ විඳිනවා. ඊළඟට ලෙඩ ඇඳේ උසුම ඇද ඇද කාමයේම පතනවා. අඹදරු යාන වාහන වතු පිටි ඔක්කොම කාමයටයි තියෙන්නේ. ඉතින් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ කාම ගුණ කියන සූත්‍රය වදාලා මම සම්බෝධියට පත්වෙන්න කලින්ම මට දැනුණා මේ සත්වයාගේ හිත වැඩිපුරම දුවන්නේ අතීත කාමයේ ගැන. කියන්නේ කලින් විඳපු හිතපු පතපු කලින් විඳපු දේවල් ගැන හිත වැඩ කරනවා වැඩි කාමයේ ගැන. ඊට සාපේක්ෂව වර්තමාන අනාගතය අඩුයි. පින්වත් මහණෙනි නුඹලාටත් එහෙම නේද? අතීතයේ කාමයේ ගැන වැඩිපුර හිත දුවනවා නේද? ඊට සාපේක්ෂව වර්තමානයේ අනාගතය අඩුයි නේද? කියලා බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන ඒ කාම ගුණ කියන සූත්‍රයේ විස්තර කරනවා. යම්කිසි කෙනෙක් මේ ස්පර්ශන ආයතන හයේ නිරෝධය දකින්නවද අවබෝධ කරනවද? එතකොට තමයි කියනවා මේ කාමයේ කියන එක ප්‍රහාණය වෙන්නේ හිතෙන්. අභ්‍යන්තර ආයතන හයටයි බාහිර ආයතන හයටයි තියෙන මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා කියනවා මේ අනිත්‍ය දකිනකොට. ඇසේ අනිත්‍ය, රූපේ අනිත්‍ය, විඥානයේ අනිත්‍ය, ස්පර්ශයේ අනිත්‍ය, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. විශේෂයෙන් සලායතන ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් තමාගේ වශයෙන් පවත්වන්න බැරි විදිහට අවබෝධ කළොත් මේ ආයතන හය ඇහෙන් රූප බල බලා සතුටු වෙන ආසාව නැති වෙනවා. කනෙන් ශබ්ද සතුටු වෙන ආසාව නැති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳ විඳ, දිවෙන් රස විඳ විඳ, කයෙන් පහස විඳ විඳ, සිතෙන් අරමුණු ගොනු කරගෙන මේ කාමයේ බැසගෙන, කාමයේ දැවි දැවි, කාම පිපාසයෙන්, කාම පරිදාහයෙන් දැවි දැවි ඉන්න එක නැති වෙනවා කියනවා මේ ආයතන හය අනිත්‍ය දකිද්දී. එහෙනම් හිතට වද දෙන
මේ කාම ආශාවෙන්, කාම දැවිල්ලෙන්, කාම පිපාසාවෙන් නිදහස් වෙන්න තියෙන ස්ථිරසාර විසඳුම තමයි අනිත්‍ය අවබෝධ කරන එක. හරි. දැන් විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා අවබෝධයෙන් කලකිරිලා ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස තියෙන මාවතක් තමයි නිබ්බේධික කියන දහම් පරයය වදාලා කාමය කියන එක අවබෝධ කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා කාමා භික්ඛවේ වේදිතබ්බහ. කාමය අවබෝධ කළ යුතුයි, දත යුතුයි. කාමානං නිධානං සම්භවෝ වේදිතබ්බෝ. කාම නිධානය, කාමයේ ඇති වෙන පසුබිම දැනගන්න ඕන. කාමානං වේමත්තතා වේදිතබ්බෝ. කාමේ විවිධත්වයක් තියෙනවා. ඒකත් දැනගන්න ඕනේ. කාමානං විපාකෝ වේදිතබ්බෝ. කාමේ විපාක දැනගන්න ඕන. කාම නිරෝධෝ වේදිතබ්බෝ. කාම නිරුද්ධ වෙන හැටි දැනගන්න ඕන. කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බෝති. කාම නිරුද්ධ වෙන ප්‍රතිපදාවේ දැනගන්න ඕන. මේ කාරණාවෙන් අවබෝධයෙන් කලකිරීමේ පිහිටනවා මේ කෙලෙස් වැඩපහර තරණය කරන්න පුළුවන්. තමන්ට වෙච්ච නස්පැත්තියේම යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තුලින්. ඒ නිසා ඔබ හොඳට මේ කාරණා ටික අහන්න බලන්න. ඔබගේ නුවණ යෝනිසමස්කාරයේ තියෙන විදිහට මේ කියන එක තේරෙයි දැන්. හරි ලස්සනට විස්තර කරනවා. පංචමේ භික්ඛවේ කාම ගුණා. කාම ගුණ. දැන් කාමය නෙවෙයි, කාම ගුණ කියන්නේ කාමයට ප්‍රස්තුත වෙන, කාමයට අරමුණු වන, හිතේ බුරබුරා රාගය ඇති වෙන්න මුල් වන වස්තු. කාරණා කාම ගුණ තියෙනවා පහක්. චක්ඛු විඤ්ඤේයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඇහෙන් දත යුතු රූප තියෙනවා. ඇහි විඥාණයෙන් දැනගන්න රූප තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් පවතින කාමාශාව ඇති කරවන ස්වභාවයෙන් යුතු, කෙලෙස් ඇති කරවන ස්වභාවයෙන් යුතු රූප තියෙනවා. ඇහෙන් දකින රූප අතර තියෙනවා ඉෂ්ඨකාන්ත මනාප කෙලෙස් ඇති කරවන, කාමයේ ඇති කරන ස්වභාවයේ රූප තියෙනවා. ඒක ඔන්න ඇහැට ගෝචර වුණ පංචකාම ගුණය, රූපය. සෝත විඤ්ඤේයා සද්ධා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. කනේ විඥාණයෙන් දත යුතු ශබ්ද තියෙනවා. ඒ ශබ්ද ඉෂ්ඨයි කාන්තයි මනාපයි ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, කාමයේ අවසන ස්වභාවයෙන් යුක්තයි, කෙලෙස් ඇති වෙන ස්වභාවයෙන් යුක්ත ශබ්ද තියෙනවා. මේවට කියන්නේ කාම ගුණ. නාසයෙන් දත යුතු සුවඳ තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුතු, කෙලෙස් ඇති කරන, කාමයේ ඇති කරන ස්වභාවයෙන් යුතු දේවල්. දිවෙන් රසය තියෙනවා. කයෙන් විඳින පහස තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු හිත ඇවිස්සෙනවා. ඒ ස්පර්ශයට හිත ඇවිස්සෙන ස්වභාවයෙන් යුතුයි. එතකොට කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයෙන් යුතු ශබ්ද තියෙනවා, මේ පහසවල් තියෙනවා. අපිචකෝ භික්ඛවේ නේති කාමා. මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන්නේ මේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු, කෙලෙස් ඇති කරන ස්වභාවයෙන් යුතු මේ රූප ශබ්ද ගන්ධ රස පහ කාමේ නෙවෙයි. කාම ගුණා නාමේති අරියස්ස විනේ උච්චන්ති. ඒවට කියන්නේ කාම ගුණ කියලා. ඒ කියන්නේ කාමය ඇති කරවන ස්වභාවයෙන් යුතු අරමුණු ඒවා. මිසක් කාමය කියන්නේ ඒකට නෙවෙයි. මේ ලෝකේ ගත්තොත් එහෙම අපි දැන් කියනවානේ බැලූ අත හැමතැනම තියෙන මේ කාමය කියලා. ඇත්තටම බැලූ අත තියෙන කාම ගුණ.
කාමය කියන්නේ ඕකට නෙමෙයි. දැන් මේක තේරුම් ගන්න හොඳට දැන් තරුණ ළමා ලපටි ධර්මය අහලා අඩුපාඩු හදාගන්න කැමති වෙනකොට නිතර කියන එකක් තමයි අපි පුදුම විදිහට මේ කාමයට ඇබ්බැහි වුනේ. ඊළඟට අපි පුදුම විදිහට කාමයේ ගහගෙන ගියේ. හැම තැනම කාමයේ තියෙන්නේ. අපිට බේරෙන්න විදිහක් නැහැ. ඒ වුණාට පින්වතුනි හැම තැනම කාමයේ නැහැ. හැම තැනම තියෙන කාම ගුණ. ඒතකොට පින්වත්නි දැන් අපි ගත්තොත් එහෙම ඔන්න කියනවා සමහර අය කියනවා මේ සම්පූර්ණ කාමයේ කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකට. ජීවිතේට හිත අවශ්‍ය ගන්න නැතුව ස්මාර්ට් ෆෝන් එකක් භාවිත කරන අය ඉන්නවානේ. ඒ වගේත් අපිට මොන ගිහිල්ලා තියෙනවානේ. ඒ කියන්නේ තමන්ගේ කටයුත්තකට පාවිච්චි කළා, පණිවිඩයක් දුන්නා, ටෙලිෆෝන් කළා එච්චරයි. ඒකින් රාගය අවශ්‍ය ගන්නෙත් නැහැ, ද්වේෂය අවශ්‍ය ගන්නෙත් නැහැ. පාඩුවේ ඉන්න අය ඉන්නවනේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කළා. දැන් සමහර අයට මේක බෑනේ ෆෝන් එක ගත්ත ගමන් පිස්සු හැදෙනවනේ. එතකොට ස්මාර්ට් ෆෝන් එක නම් කාමය. ඇයි එක්කෙනෙක් පිස්සු හැදුනේ එක්කෙනෙකුට ගාණක් වන්නේ නැති ඇයි? එතකොට මේක අපි තෝරා බේර ගන්න ඕන. සමහර පිරිමි ළමයි සමහර ගෑනු ළමයි පිටිපස්සේ යනවා පිස්සු වගේ. ඉතින් තවත් කොල්ලෙක් එයාගේ වයසේම එයාගේ යාළුවෙකුටම හිතෙනවා මූට පිස්සුද මන්දා මේ කෙල්ල මේ අපායට ගහපු කැලෙන්ඩරයක් වගේ ඒකි පිටිපස්සේ යනවනේ මේක කියලා. ඉතින් අරයට එහෙම පේනුනට අර ඒ කෙල්ල පිටිපස්සේ යන කොල්ලට ඒක හිතේ ඒකම වැඩ කරන්නේ. එයා තමයි එයාට පේන්නේ දිව්‍ය අප්සරාවියක් වගේ. ඒතකොට මොකද මේ එකම රූපයට දෙන්නෙකුට දෙවිධයකට අදහස් හටගන්නේ? එහෙනම් අනිවාර්යයෙන් මේ කාරණාවෙන් තේරුම් ගන්න කාමයේ තියෙන්නේ බාහිර නෙවෙයි. බාහිර තියෙන කාම ගුණ. ඒ කියන්නේ ඇතුලේ කාමයේ ඇවිස්සෙන්න අරමුණ තියෙන්නේ බාහිර. ඇවිස්සෙන්නේ ඇතුලේ. දැන් මම මේ කියන කාරණාව අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහ බලන්න සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ පුරුෂයාගේ කාමය කියන්නේ සංකල්පීය රාගයක්. ඒ කියන්නේ හිත හිතා හදාගන්න රාගයක්. සිතිවිලි වල රාග සහිත සිතිවිලි ඇතුලේ හදාගන්න එක තමයි කාමය කියන්නේ. සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ විසිතුරු ලෝකේ කාමේ නැහැ. ඒ කාමය කියන්නේ කාම ගුණ තියෙනවා ලෝකේ. මේ විසිතුරු දේවල් තුල කාමේ නැහැ. එහෙනම් කොහොමද රහතන් වහන්සේලා මේ ලෝකේ සැරිසරා වඩින්නේ? ඒ කාම ඉක්මවාගේ උත්මය කාමාශාව කියන එක හිතෙන් ප්‍රහාණය කරගත් අනාගාමි ගිහි උපාසකවරු කොහොමද ගිහි ගෙදර වාසය කරන්නේ? දැන් අපි කියමුකෝ චිත්ත ගෘහපතිතුමා අනාගාමි. දැන් අනාගාමි වුණා කියලා ගෙවල් වල මිනිස්සු ඇඳි වෙන ඇඳුම්ද? ගෙදර ඒ අනාගාමි චිත්ත ගෘහපතිතුමාට කලින් හිටපු බිරින්දෑවරුන්ගේ ශරීර ස්වභාව වෙනස් වුණාද? චිත්ත ගෘහපතිතුමා අනාගාමී වුණා කියලා එතුමාට වෙන කෑම බීම හැදුවද? වෙනම ගයක් හැදුවද? නෑනේ. පරණ බිරින්දෑවරු ගෙදර හිටියා. පරණ ගෙදර පරණ ඇඳේම නිදාගත්තා. පරණ තැටියේම කෑම කෑවා. වෙනදා උයන අයමයි කෑම හැදුවේ. පරණ තොටුපළේම නෑවා. තමන්ගේ කලින් තිබ්බ ශරීරයේ ස්වභාවල් ඒ විදිහටම තිබ්බා. ඒනොට කාම ආසාව නැහැ. කාම ගුණ බාහිර තිබ්බට ඇතුලේ සංකල්පේ නැහැ. අර හිතලා සිතිවිලි වලින් ඇති වෙන රාගය ඇතුලේ නැහැ. ඒ නිසා බිරින්දෑවරු දැක්කට රාගය ඇති වෙන්නේ නැහැ.
ප්‍රණීතව කෑම බීම ගෙනලා දුන්නට ඒ රස රාගය ඇති වෙන්නේ නැහැ. සුව පහසු කොට්ට මෙට්ට පරිහරණය කළාට ස්පර්ශ රාගය හටගන්නේ. ඇයි මේ? බාහිර විසිතුරු දේවල් ඒ විදිහටම තියෙනවා. ඒ වුණාට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමය කියන්නේ සංකල්ප වලින් සිතිවිලි වලින් හදාගත්ත රාගයක්. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ විසිතුරු දේවල් ඒ විදිහටම තියෙනවා. බුද්ධ කාලෙත් ලස්සන දේවල් තිබ්බා. අද කාලෙත් ලස්සන දේවල් තියෙනවා. මේ ලෝකේ විසිතුරු දේවල්, ලස්සන දේවල්, හිත ඇදී යන දේවල් ඒ කාලෙත් තිබ්බ, අද කාලෙත් තිබ්බ එක ලෝකේ තියෙනවා. අතිත්ථ දීරා විනයන්ති ඡන්දං. නුවණැති ප්‍රඥාවන්තයා ඊටමත් නුවණින් වීරියෙන් ඒ කාමයෙන් කෙරෙහි තියෙන කාම ගුණ කෙරෙහි තියෙන ඡන්දය ප්‍රහාණය කරනවා. හිතේ කැමැත්තයි ප්‍රහාණය කරන්න ඕන. දැන් අපි කෙනෙකුගේ හිතට කාමයක් ආවිල්ලා අපි කියමු කාමයේ විසින කෙනෙක් කියලා ඇවිල්ලා කියනවා නම් අනේ මට මේ පරිසරයේ ඉන්න බෑ මේ කාම ආසාවම නිතර ඇති වෙනවා මේවයි කියලා අපි ඒකට කියනවා එහෙනම් ওই පරිසරය වෙනස් කරගන්න. ෆෝන් එකෙන් අනේ අබ්බැහි වෙලා ඉන්නේ මේකෙන් අපිට නිදහස් වෙන්න බෑ. අපි ඒකට උපදෙස් දෙනවා එහෙනම් ෆෝන් එක අයින් කරන්න. ඒ ඔක්කොම తాවකාලික විසඳුම්. ෆෝන් එක අයින් කරපු කෙනා තවත් කවදා හරි තමන්ගේ අතට ෆෝන් එකක් ආපු ගමන් ආපහු ඒ ෆෝන් එකට ඇබ්බැහි වෙනවා. එතකොට ඒ ස්ථිර නෑ, ඒ විසඳුම ස්ථිර නෑ. මේ తాවකාලික උපක්‍රමය. ස්ථිරසාර විසඳුමකට යන්න తాවකාලික උපක්‍රම ඕන. අපි කියමු දැන් සීනි අමාරුවට බෙහෙත් කරද්දී එයාගේ අග්න්‍යාසය ශක්තිමත් වෙන්න සිංහල බෙහෙත් වලින් වෙදකම් කරනකොට උපදේශක් දෙනවා. සීනි වැඩිපුර ගන්න එක නතර කරන්න. ඇත්තටම දැන් සීනි අමාරුව කියලා කියන්නේ ගන්න ආහාරවල සීනි තියෙන ප්‍රශ්නයක් නෙවෙයිනේ. අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන එක ගැන තියෙන ප්‍රශ්නයක්නේ තියෙන්නේ. නමුත් අපි අග්න්‍යාසය ගැන වැඩිපුර හිතන්නේ නැහනේ. දන්න කෙනා දන්නවා. අනිත් ඔක්කොම හිතන්නේ බාහිර කෑමවල ප්‍රශ්නේ නේද? සීනි වැඩිපුර කන්න එපා, අරක හොඳ නැහැ, මේක හොඳ නැහැ කියලා. නමුත් ඇත්තටම ලෙඩේ සීනි නෙවෙයිනේ. ඇත්තටම ලෙඩේ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවෙන්නේ නැති එක. ප්‍රමාණවත් පරිදි. නමුත් ඒ ලෙඩේ සුවකරන්න අර බාහිරින් වැඩිපුර සීනි ගන්න එක නතර කරන්න ඕන. ඒතර බෙහෙත ආහන ප්‍රමාණය වැඩි. ඒ වගේ ඇත්තටම මේ කාමය කියන එක හිතේ හටගන්න එකක්. හැබැයි මේ හිතේ හටගන්න කාමාසාව ප්‍රහාණය කරන්න ඒ යථා ස්වභාවය අවබෝධ කරගන්න එයාට පත්‍යයන් ටිකක් තියෙනවා. ඒ තමයි ඇහින් රූප බලලා ඒ රූප කෙරෙහි හිත ඇවිස්සෙන එක නතර කරන්න ඕන. කන ඇවිස්සෙන ශබ්ද අහන එක යා නතර කරන්න ඕන. නාසයෙන් ගඳ සුවඳ විඳලා ඇවිස්සෙන එක නතර කරන්න ඕන. දිවෙන් රස විඳලා ඇවිස්සෙන එක නතර කරන්න ඕන. කයෙන් පහස විඳලා ඇවිස්සෙන එක නතර කරන්න ඕන. ඒක ඉන්ද්‍රිය සංවරය. එතකොට ලේසි ආයතනය අවබෝධ කරගෙන මේ කාමය කියන්නේ සංකල්පයක් කියලා තේරුම් අරන් මේකෙන් සදාටම නිදහස් වෙන්න හිත හදන්න ලේසි කාම අරමුණු එන එක නතර කරන එක. හැබැයි යථාර්ථය තමයි කාම ආශාව තියෙන්නේ තමන්ගේ සිතිවිලි වලින් සංකල්ප වලින් හදාගත්ත එකක්. හොඳට උදාහරණයක් විදිහට කියන්නම්. අපි කියමු හිත ඇවිස්සුන රාගයේ අධික පිරිමි කෙනෙක් ඉන්නවා. නැත්නම් ගෑනු කෙනෙක් ඉන්නවා. එතකොට මෙයාලා පොඩ්ඩෙනොත් හිත ඇවිස්සෙනවා. දැන් ওই තරුණයාගේම ওই තරුණියගේම පුංචි කාලේ දිහා බලන්න. ওই තරුණයා පුංචි කාලේ අතේ හිටපු දරුවෙක්. ලදරුවෙක්. ඔය දරුවෝ ඉපදෙනකොට ඇඳුම් ඇඳගෙන උපදින්නේ නිර්වතෙන් උපදින්නේ. එතකොට අම්මලා මේ නිර්වත් දරුවා වඩා ගන්නවා. වඩාගෙන අම්මගේ පපුවට තුරුල් කරනවා. අම්මගේ නිර්වත් පපුවට තුරුල් කරගන්නවා අර දරු සිඟිත්තා. දැන් දරු සිඟිත්තාට කාමය විසිනවද?
දරුවා යැපෙන්න කිරි හොයනවා. ඒ අම්මා දැන් අම්මා ස්ත්‍රියක්නේ. අර පිරිමි දරුවාගේ ඇඟ අතපත ගාලා කැතකුණු හොදලා නාවනවා. දැන් ඉස්කෝලේ යන වයසේ පුංචි දරුවන්ගේ ඇඟේ කැතකුණු අත ගාලා අම්මලානේ නාවන්නේ පොඩි උන්. ඒතර ස්ත්‍රියක් ශරීරය ස්පර්ශ කරනවානේ. රාගය ඇති වෙන්නේ. තරුණ වියටපත් වුණාට පස්සේ මේ අතක් මෙහෙම ස්පර්ශ කරලා රාගය ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් තමයි අර රාගයට අදාළ සංකල්ප ටික හිතේ ගොඩ නැගිලා. සංකප්ප රාගෝ පුරිසස්සකා. අපි පුංචි කාලේ මේ අපිට මතකයි මේ පුංචි කාලේ ගම්වල යාච්චිලා වයසක අය නාද්දි ගම්වල එහෙම ඒ අය ඇඳුම් මේ ගැන ඉච්චර ලොකු සැලකිල්ලක් නැහැ. කියන්නේ ඇඳුම් හොඳට අඳින්න ඕන කික එහෙම ලොකු සැලකිල්ලක් නැහැ. මිනිස්සු නාලා එනවා. ඊළඟට ඉස්සර මිනිස්සු එකට නානකොට ওই නාන තොටු පොළවල් වල නානවා. කට්ටිය කොම් ගෑනු පිරිමි ඔක්කොම එකට නානවා. ඒතකොට එහෙම මිනිස්යන්ගේ හිතේ ඇවිසිල්ලක් නැහැ. නමුත් තිරියන් වුණාට පස්සේ තරුණ ජීවිතේ පුංචි දර්ශනෙන් හිත ඇවිස්සෙනවා. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? පුංචි ලදරුවා කාලේ, චූටි කාලේ ඒ ළමයි මොනවා දැක්කත් හිත ඇවිස්සෙන්නේ නැහැ. තරුණ කාලේ පුංචි දෙයින් හිත ඇවිස්සෙනවා. ඇයි ඒ තරුණ වෙනකොට රාගයට අදාළ සංකල්ප ගොඩාක් හිතේ හැදිලා. පොඩි කාලෙත් ඇඟවල් දැක්කා. තරුණ කාලෙත් දැක්කා. නමුත් හිත ඇවිස්සෙන්නේ තරුණ කාලේ දකින්නට. සංකල්ප රාගයක් තියෙන්නේ. එහෙනම් කාමාසාවට බෙහෙත් කරන්න ඕනේ ඇතුළටමයි. ඇතුළටමයි. මෝඩ ජනතාව ඉන්නවා. අම්මෝ අපිට මොන ගිහිල්ලා තියෙනවා මේ කතා කරන විශේෂයෙන් ළමයි. එයාලට තවත් කෙනෙක් ගැන හිතේ ආසාවක් ඇති වුණාම මේක නැති කරගන්න මේ මෝඩ කෙනා මොකද කරන්නේ? අරයට කියනවා අනේ ඔයා දැක්කම මට ආසා හිතෙනවා. මට ඔයා දැක්කම ආදරේ හිතෙනවා. ඊළඟට මට ඔයා දැක්කම මෙහෙම හිතෙනවා කියලා අර මේ වල්පල් ටික ඔක්කොම කියනවා. ඒක අවිද්‍යාවේ තර බව. එච්චර මෝඩ බව. එහෙම ඒක කියලා විසඳන්න පුළුවන්. කාමයෙන් නිදහස් වෙනවා කියන එක කියලා විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. කාමයට හිත බැඳලා තියෙන එක කියලා විසඳන්න පුළුවන් එකක්, කතා බහ කරලා විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. පුංචි හෝ විසඳුමක් තියෙන්නේ ඒ පරිසරයෙන් ඈත් වීමෙන් පුංචි විසඳුමක් තියෙනවා. ස්ථිර විසඳුම වෙන්නේ මේ යථාර්ථය අවබෝධ කරන එක. මේ ගාථාව පුළුවන් නම් පාඩම් කරගන්න. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමයේ කියන එක සංකල්පී රාගයක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ලෝකේ විසිතුරු ලස්සන දේ තුල කාමේ නැහැ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමයේ සංකල්පී රාගයක්. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ ලස්සන දේවල් ඒ විදිහටම තියෙනවා. අතිත්ත ධීරා විනයන්ති චන්දං. නුවණැති ප්‍රඥාවන්ත නුවණැති කෙනා වීරියෙන් ඒ කෙරෙහි තියෙන කැමැත්ත ප්‍රහාණය කරනවා. එතකොට යම් කිසි කෙනෙක්ගේ හිතේ තියෙන මේ කාම ආශාව නැති වෙලා යන්නේ තමා තුළින් මේ කෙරෙහි තියෙන කැමැත්ත නැති කරගත්තොත් ලෝකෙට දොස් කියලා වැඩක් නැහැ. ලෝකෙට දොස් කියලා වැඩක් නැහැ. අද වෙනකොට පංචකාම ගුණ විසිතුරු දේවල් ඒ විදිහට හැදෙනවා. දැන් මෙහෙම හිතන්නකො නුවර යුගයේ වගේ වෙනකොට සිංහල මිනිසුන්ට සිංහල කාන්තාවන්ට උඩුකය වහන්න දුන්නේ නැහැ. ඒතර සිංහල කාන්තාවන්ට උඩුකය නිරුවත්. ඒතර පිරිමි අය නිකන් පොන්චි සරමක් ඇඳගෙන සුම්බරයක් එහෙම නැත්නම් ලේන්සුවක් කරේ දාගෙන හිටියේ. ඒතර ගෙදර පවුලේ අය ගමේ අය ඔහොම ඉන්නේ.
මේ ආවිස්සීලා පිස්සු හැදිලා ස්ත්‍රී දූෂණ අපචාර වලට ගියේ නෑ. එහෙනම් දැන් මේ අද කාලේ අපි මේ ළමා ලපටි ඇඳුම් අඳින විදිය මේ අඩ නිරුවත්ය මේවයි කියලා මේ කොච්චර උද්ඝෝෂණය කළත් නුවර යුගයට වගේ යනකොට ඒක නුවර යුගය ගැන කියන්න කතාවක් නෑ. සුද්දන්ගේ කාලේ නුවර යුගයේත් පැත්තක තියන්න සුද්දන්ගේ කාලේ. එතකොට ඒකේ අරුමයක් උන්නේ අද කාලේ පුංචි දර්ශනේ පුංචි දෙයින් මිනිස්සුගේ හිත ඇවිස්සලා යනවා. ඒකට ඇවිස්සෙන හිත තියෙන ලෝකෙට අර වගේ කාම ගුණ නැවත නැවත උපදිනකොට ඇවිස්සෙන එක තව ඇවිස්සි යනවා. ඒ නිසා තමයි වර්තමාන ස්මාර්ට් ෆෝන් එකකින් ඒ වගේම වර්තමානයේ මාධ්‍ය තුලින් දකින අහන දේවල් වලින් කතා වෙන දේවල් වලින් මිනිසයාගේ හිතේ සංකල්පීය රාගය දවසින් දවස වැඩි වෙනවා. සංකල්පීය රාගය දවසින් දවස වැඩි වෙනවා කියන්නේ හිතේ කාම ආසාව දවසින් දවස වැඩි වෙනවා. මේ ඔක්කොම වෙන්නේ රාගී සිතිවිලි බහුල වීම. ඒ නිසායි ද්වේදා විතක්ක සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාළේ බුද්ධත්වයට පත් වෙන කලින්ම තේරුම් ගත්තා කියලා. වැඩිපුර කාම සිතිවිලි හිතනකොට ඒ පැත්තටම හිත හැරෙනවා. නෙක්ඛම් සිතුවිලි උපදිනවා අඩුයි කියලා. මැස්ස ගහන පැත්තට වැල යනවා. ඒ නිසා යම් දවසක නෙක්ඛම් සිතුවිලි බහුල කළොත් කාම සිතුවිලි එන එක අඩු වෙනවා. එන්නෙම නැතු යනවා. ඒ නිසා දැන් කාම සිතුවිලි අධික කාමයට හිත වැඩිපුර යන කෙනා නෙක්ඛම්මේ නැත්නම් අසුබ මානසිකාරය කයේ යථා ස්වභාවයේ හිතනක වැඩි කරන්න ඕන. එයාට සමහරට විනාඩි 5ක් 10ක් හිතන්න පුළුවන් වෙන්නේ ආයෙත් පරණ දහජරාව ටිකම හිතට එනවා. නමුත් ඒ විනාඩි 5ක් 10ක් හරි හිතපු එක හොඳයි. කයේ යථා ස්වභාවයේ කියවෙන දේශනාවක් අහපු එක හොඳයි. නවදොරකින් අසූචි වැగిරෙන, දාඩිය පිට වෙන, හේදුවේ නැත්තම් ගන්ධසාරය ගහන, කටවල් ගඳ ගහන, උදේ හවස හොදන්න ඕන. වතුර නැත්තම් විනාශයක්. නහයෙන් හොටු දියර ගලනවා, මල මුත්‍රා ගලනවා. දහඩියේ වැක්කිරෙන කුණු ඇඟ හොදන්න කුණුහම ගැලවි යනවා. කාගේ ශරීරවල ඔය ස්වභාවය තියෙන්නේ? කායේ යථා ස්වභාවය. කල්පනා කරන්න ඕන. ලස්සනයි කියලා සංකල්ප ගොඩාක් පුරුදු කරගෙන හිටපු ඇඟට ඇඟේ යථා ස්වභාවය යථා සංකල්පනාව දෙන්න ඕන. ඊළඟට ස්ථිරසාර විසඳුම තමයි අනිත්‍ය. ඇසත් අනිත්‍යයි. ඇසට පේන රූපත් අනිත්‍යයි. ඇසයි රූපයි නිසා ඇති වෙන විඥානය ඇසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් විඥානය කොහොමදත් අනිත්‍යයි. ඇසයි රූපයයි විඥානය එකතු වීම තමයි රූපයක් දැක්කා කියන්නේ ස්පර්ශ වුණා කියන්නේ. ඒක කොහොමදත් අනිත්‍යයි. ඒ ස්පර්ශ වීමෙන් තමයි දැකපු රූපය කියන්නේ වේදනාව ඇති වෙන්නේ. ඒ කොහොමදත් අනිත්‍යයි. ඒ ඇහැයි රූපයයි විඥානය එකතු වීම කියන ස්පර්ශය මත තමයි චේතනා ඇති වෙන්නේ, සංඥා ඇති වෙන්නේ. කොහොමදත් අනිත්‍යයි. මේ සියල්ලම එතකොට ඒ ගැන ආසාවක් ඇති වුණා නම් ඒ ආසාවත් අනිත්‍යයි. රූප තණ්හා. මේ සියල්ලම අනිත්‍යයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. හේතුඵල ධමයට අයිති කියලා කල්පනා කරන්න සංසාරික කාම ආසාව නැති වෙලා යනවා. ස්පර්ශ ආයතනයි යථා ස්වභාවය අවබෝධ කිරීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කතමෝච භික්ඛවේ කාමානං නිධාන සම්භවෝ. කාම නිධාන සම්භවය. ඒ කියන්නේ කාමයේ ඇති වෙන පසුබිම මොකද්ද? පස්සෝ භික්ඛවේ කාමානං නිධාන සම්භවං ස්පර්ශය. කාමාසාව ඇති වෙන පසුබිම තමයි ස්පර්ශය. ඇහැයි රූපයයි විඥානය එකතු වීම. කනයි ශබ්දයයි විඥානය එකතු වීම. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම.
දිවයි රසයයි විඥානය එකතු වීම. කයයි පහසයි විඥානය එකතු වීම. ස්පර්ශය තමයි කාම ආසාවේ ඇතිවන කාමයේ ඇතිවන පසුබිම. අන්නේ ස්පර්ශය වෙනස් කිරීම පිණිස තමයි අර කාම ගුණවල යම් වෙනස්කම් කරන්න බලන්නේ. කාම ආසාව වැඩිපුර ඇති වෙන පරිසරයෙන් ඈත් වෙන්නේ, ඉන්ද්‍රිය සංවරය කරගන්නේ මේ ස්පර්ශය වෙනස් කිරීම පිණිස. කාමයේ ඇති වෙන මූලික સિદ્ધාන්තය ස්පර්ශය. කතමාච භික්ඛවේ කාමානං වේමත්තතා. කාමයේ තියෙන වෙනස්කම් මොනවද? අඤ්ඤෝ භික්ඛවේ කාමෝ රූපේසු. කාම රූපයෙන් කාමයේ ඇති වෙන එක වෙන එකක්. සද්ධාලා කාමයේ ඇති වෙන එක වෙන එකක්. ගන්ධ සුවඳ විඳලා කාමයේ ඇති වෙන එක වෙනම එකක්. දිවෙන් රසය විඳලා කාමයේ ඇති වෙන එක වෙනම එකක්. කයෙන් පහස විඳලා කාමයේ ඇති වෙන එක වෙනම එකක්. මේකේ විවිධත්වයක් තියෙනවා. ඔක්කොටම එකම දේෙන් කාම ආසාව උපදින්නේ නැහැ. සමහර අය රූප බලන්නමයි කැමති. ෆිල්ම් බලන්න ඕන, ඇහිම් බලන්න ඕන. ඒවට තමයි එයා ආසා. එයා වෙන ඒවට එයා කාන්තාව පිටිපස්සේ යන්නේ. ඊළඟට මේ සමහර වෙලාවට ඒ අමුතුම චරිතයක්. අමුතුරු ඇහෙන් ඕන එයාට. ඊළඟට ඒ කියන්නේ එයාගේ කාම ආශාව සම්තෘප්තිමත් වෙන්නේ රූප දැකීමෙන්. ඊළඟ සමහර අයට කටහඬ ඇහිීමෙන්. ඒ නිසා නරක දේවල් අහනේවා, ආස්වාද ජනක දේවල් අහනේවා, සින්දු අහනේවා, හඬවල් අහනේවා වගේ තමයි අතෘප්තිමත් වෙන්නේ. ඊට පස්සේ තව සමහර අයට තියෙනවා ආසාස සුවඳ වර්ග ඕන. තව සමහර අයට තියෙනවා එයාට මේ රූප බලලා මේ ෆෝන් වල එල්ලලා මේවා නැහැ. එයාට තියෙන්නේ රස කෑම කන්න ඕන. එයාට කොහෙද රස කෑම එකක් එයාට ඒක ඕන. එයා කෑමට ඇබ්බැහි වෙලා. සමහර අයට හැමදාම කොත්තු, සමහර අයට හැමදාම රයිස්, සමහර බීම වර්ග, චොක්ලට් වර්ග. රස කෑම වර්ග. සමහරට අයිස්ක්‍රීම් නැතුව බෑ. ඊළඟට සමහර අයට පිළිඋඩු නැතුව බෑ. සමහර අයට හොදි නැතුව බෑ. සමහර අයට කොච්ච මිරිස් නැතුව බෑ. ඉතින් මේ වගේ කෑමට තියෙනවා. සමහර අයට ඔය ඔක්කොටම එච්චර ලොකු ආසාවක් පිටිපස්සෙන් පන්න යමන්නේ. හැබැයි ශරීර ස්පර්ශයට ආසයි. ස්පර්ශය කියන්නේ කාමුක ස්පර්ශයට පමණක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් නිදා ගන්නවා. ඇඳේ පෙරේලිලා ඉන්නවා. ඒ ස්පර්ශයට ආසයි. එතකොට එහෙම නැත්නම් වෙනත් ස්පර්ශ වලට ආසයි මෙයා. ඒක තමයි යාට තියෙන්නේ. දැන් අපිට දැන් සමහර ළමයි මොන ගිහිල්ලා කතා කරනකොට පේනවා යාලා සාමාන්‍යයෙන් ෆෝන් එකක් ගත්තොත් කිසි නරක දෙයක් නැහැ. හැබැයි සින්දු අහනවා සිය ගානක්. ඒ කියන්නේ යාගේ ඒ ආසාව ඒ පැත්තට තියෙන හඬට. සමහර අය කිසිම නරක දෙයක් නැහැ ෆෝන් එකක් ගත්ත ගමන් එක දිගට අර ඩ්‍රැකියුලා ෆිල්ම් තියෙන ඒ වගේ බය හිතෙන ඒවා තමයි බලනවා. එයාගේ ආසාව තියෙන හිතෙන. සමහරු මැච් එක. සමහරු මේ ගහ ගන්නේවා ෆයිට් කරන ඒවා බලනවා එක දිගට. සමහරු වෙඩි තියන ඒවා. සමහරු යුද්ධ. සමහරු දේව කතා. සමහර අය භජන්. මේ විදිහට එක එක්කෙනාගේ ආසාවල් වල වෙනස්කම් තියෙනවා. සමහර අය මොනවන්නේ ෆෝන් එකක් ගත්ත ගමන් කිලින්ම දහජරාව කුණු හරපේ ලෝකෙම අතරමංගලා යනවා. සමහර අය ෆෝන් එකක් ගත්ත ගමන් බන අහනවා යාගේ වැඩිම බන අහන එක. දැන් බලන්න එකම දේෙන් එක එක්කෙනාට වෙනස්කම් වුනේ නැද්ද? වෙනස්කම් වුණා. ඒ නිසා මනුස්සයාගේ කාමය කියන එක හිතේ ඇවිස්සෙන එක ස්ථිරසාර එකක් නෙමෙයි. ඔක්කොටම එකකින් වෙන්නේ නැහැ. ඒ නිසා අද කාලේ අපි ෆෝන් නිසා විනාශ වෙනවා කියලා කතා කළාට හැමෝම විනාශ වෙන්නේ නැහැ. ඒක හැමෝටම අයිතිත් නැහැ. නමුත් සමහර අය ඉන්නවා ඒ නිසා විනාශ වෙනවා. හේතුව කාමයේ විවිධත්වයක් තියෙන නිසා. දැන් ඔන්න හිතන්න මං කියන්නම් ඉස්සර වෙච්ච දෙයක්. ඉස්සර රජ කෙනෙක් රාත්‍රියේ
වෙස්මාරු කරගෙන ගමින් ගමට යනවා. ගමින් ගමට යද්දී දවසක් රෑ වෙලා මහන්සි වෙලා පරණ පැල් කෙටියක එළියේ පිළිකන්නේ පොරවගෙන මේ වස්ත්‍රයකින් පොරවගෙන ගුළු වෙලා බුදිය ගත්ත රජුරු. උදේ එළි වෙනකොට ඒ ගෙදර අම්මයි දුවයි ඉන්නේ. දුව නැගිටලා බැලුවා බලනකොට කවුද ගුළු වෙලා ඉන්නවා. කකුල විතරක් එළියට පේන්න තියෙනවා. ඒ කකුලෙන් හෙල්ලුවා. නැගිටින්නේ කවුද මේ කවුද කියලා. ඒ කෙල්ල අර රජතුමාගේ පාදයෙන් අල්ලනකොට ඇතිවිච්ච ස්පර්ශය. ඒ පහසේ සනීපේ දහස් ගණන් අප්සරාවන් වගේ රූප තියෙන දහස් ගණන් අන්තපුරේ ස්ත්‍රීන්ගේ ශරීර පහසින්වත් ලැබිලා නැති ස්පර්ශයක් අර ගෑන් ළමයි මෙහෙම අතින් අල්ලනකොට ඇති වුණා. රජතුමා මොකද්ද කියලා දැන් හිතා ගන්න බෑ රජතුමාට. එහෙම ඉන්නකොට ආය අර ස්ත්‍රිය රජතුමාගේ අතින් අල්ලලා දන්නේ නැනේ. කවුද මේ නැගිටින්න කිව්වා. ආය ශරීරයට කරන්ට් එකක් වැදුනා වගේ අර ස්පර්ශය. රජතුමාට හිතා ගන්න බෑ. රජතුමා හිස අයින් මේ අර වස්ත්‍රය අයින් කළ බැලුවා. මගේ අම්මෝ මිහි පිට මල පෙරේතියක් වගේ කෙල්ලේ. දත් ටික එළියට පැනලා කළුම කළුයි. ඊළඟට පොල් හනස්සක් වගේ පොඩි කොන්දේ ඩිංගිත්තක් තියෙනවා. කළුම කළුයි. ඒ කියන්නේ රජතුමා ඇසරලා මේ පෙරේත ලෝකෙ දැක්කා වගේ ඒ කෙල්ල දැක්කේ. ඉච්චර කැතයි. ආය රජුරු ඇස් පියාගත්තා. මේ ඔයා කවුද කියලා ආය ඇල්ලුවා. ආය ශරීරයට කරන්ට් එකක් වැදුනා වගේ වුණා. ඊට පස්සේ රජතුමාගේ මුළු ජීවිතේම ඇතිවෙච්ච සනීපම පහසයක. එතුමා ඒ ගෙදර මාක් කරගෙන මාලිගාවට ගියා. පහුවදාම සේනාව යවලා ඒ කෙල්ල රජුගේ දෙට ගෙනල්ලා අගබිසව කළා. අර මල පෙරේතියක් වගේ ඇට සැකිල්ල විතරයි. දත් ටික ඉස්සරහට ඇවිල්ලා ඇස් ලොකුයි. ඊට පස්සේ දැන් රටම විරුද්ධ වුණා. රාජ සභාවම විරුද්ධයි. පුරෝහිත කිව්වා මේ වාගේ අගබිසවක් රජතුමනි මේක රාජ පරම්පරාවටම නින්දාවක් යෝ. ඊට පස්සේ මේ ඇමතිවරුත් එහෙම කිව්වා. ඊට පස්සේ කිව්වා මම මෙයා ගෙනාපු හේතුව මම ඔයාලට කිව්වේ නෑ. හරි මම ඒක කියන්නම් කියලා රජතුමා කිව්වා ඇමතිවරුන්ටයි පුරෝහිතට කොටම පොලිමේ ඉන්න කියලා. රාජ බිසව වහන්තරාවකින් එහා පැත්තේ තියලා අර පුරෝහිතට කිව්වා වහන්තරාවෙන් එහා පැත්තට අත දාන්න කියලා. මෙහෙම අත දාපු ගමන් අර මේ කාන්තාව මේ ඉර පුරෝහිතගේ අත ඇල්ලුවා. පුරෝහිතගේ ඇස් උඩ ගිහිල්ලා කට ඇරුණා. එතුමා කිව්වා ඔයා දැන් යන්න. දැන් පුරෝහිත ගිහිල්ලා ආසනයේ ඉඳගෙන ඉනවා කට අරගෙන. ඒ කියන්නේ උමුතු වෙලා. ස්පර්ශයට උමුතු වෙලා. ඇමතිවරුන්ගේ අත ඇල්ලුවා. ඒ ඇමතිවරුන්ට හිතා ගන්න බෑ. ඔක්කොම කට අරගෙන ඉන්නවා මොකද්ද මේ කියලා. රජතුමා බොහෝ වෙහෙසක් කරන් තියෙන ওই කට්ටියට සිහිය ගන්න. සිහිය හැරන් කිව්වා මමත් උමුතුණී ඇගේ ස්පර්ශයට. ඒ නිසා තමයි මං ඈ බිසව කරන්නේ. ඔබ දන්නවද එවැනි අතේ පහසක් ඈට ලැබෙන හේතුව මොකද්ද කියලා? කලින් ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ කුටිය හදනකොට අතින් මැටි අනලා තමයි කුටිය වරිච්චි ගහලා තියෙන්නේ. පසේ බුදු කෙනෙකුගේ කුටිය හදන්න අතෙන් මැටි අනලා වරිච්ච ගහපු පින්බලෙන් ඒ අතේ පහස මුල් කරගෙන දුප්පත් පවුලක ඉපදුනත් අගබිසව කළා පිනේ විපාක. පිනේ විපාක. සමහර අහිංසක මිනිස්සු ස්තූප වලට බෝධි වලට විහෙර විහාර හදාදී අතේ කරගට එනකල් මේ අතෙන් මෙහෙවර කරනවා. සමහර අම්මලා කියනවා මේ දුක් විඳපු අතින් මේවා අතට සමහරට අතට දානවනේ මේ අත හීරෙන්නේ නැති වෙන්න මේවා. ඉතින් නමුත් ඒ වාගේ දෙයක්වත් පාවිච්චි කරන්න කැමති නෑ.
මේ දුක් විඳපු අත් දෙකෙන් දුක ගෙවා ගන්න පින් කරන්න ඕන කියලා. ඔවුන්ට කවදා හරි ඒ සැපේ උපද්දවනවා. ඔය අත් වලින් රහතන් වහන්සේලාගේ සිරිපා අල්ලලා වඳින පිනක් ඒවි. ඔය අත් වලින් ධාතුන් වහන්සේලා වඩම්මලා පුදන පිනක් ඒවි. ඔය අත් වලින් නික්ලේශීව පාත්‍රයකින් පිණ්ඩපාත යන දවසක් ඒවි. ඔය අත් වලින් අත් එකතු කොට රහතුන්ට වඳින දවසක් ඒවි. තමනුත් නිකලෙසු දවසක. තමන් කරන දේ තමන්ට එනවා. ඒ නිසා සමහර අය රූපවලට ආසයි. සමහර අය ශබ්දවලට ආසයි. සමහර අය ගඳ සුවඳට ආසයි. සමහර අය රසයට ආසයි. සමහර අය පහසට ආසයි. ඔක්කොටම එක වගේ නෑ. සමහර අය කාම ආසාවද වලත්තකම් සල්ලාලකම් කියලා කිව්වට ඔය සල්ලාලකම් හැමෝටම නෑ. බටහිර සුද්ධු ගත්තත් සුද්ධියෝ ගත්තත් ඔය සල්ලාලකම් ඔක්කොටම නෑ. බටහිර සුද්ධියන් අතරිනුත් පිරිසක් ඉන්නවා තපස් රකින්න ආසා. සුද්ධු ගත්තත් සුද්ධන්ගෙන් කොටසක් ඉන්නවා තපස් රකින්න ආසා. බ්‍රහ්මචාරී වෙන්න ආසා. ඒත රටවල් වලින් ඉඳගෙන ඒ රටවල් පහු කරගෙන ඇවිල්ලා මේ රටේ මහාන වෙලා බ්‍රහ්මචාරී වෙලා ඉන්න ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවනේ. කොච්චර කාම ලෝකයක්ද පහු කරගෙන ආවේ? ඔක්කොටම මේ රූප දැකලා මේ ඇඟ පිනවන පිස්සුව හැමෝටම නැහැ. ඒ නිසා තමන්ගේ මිම්මෙන් අනිත් අය බලන්න එපා. තමන් ෆෝන් එකක් නිසා විනාශ වුණාට පස්සේ ජරාවට ඇබ්බැහි වුණාට පස්සේ ෆෝන් තියෙන හැම කෙනෙක් දිහාම ඒකින් බලන්න එපා. ඒ තමන්ගේ හිතේ ජරාව. තමන් ලෝකෙ දිහා බලන්නේ තමන් දාගත්තු කණ්ණාඩියෙන්. එහෙම බලන්න එපා. ඔක්කොටම මේ අසනීපේ නැහැ. වෙනස්කම් තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. සංකල්ප රාගයක් මේ පුරුෂයාගේ කාමය. මේ ලෝකයේ තියෙන විසිතුරු ලස්සන දේවල් තුල කාමේ නැහැ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමේ සංකල්පී රාගය. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ ලස්සන දේවල් ඒ විදිහටම තියෙනවා. අතෙත්ත දිහිරා විනයන්ති චන්දන්ති. නුවණැති කෙනා ප්‍රඥාවෙන් යුක්තව ඒ කෙරෙහි තියෙන කැමැත්ත දුරු කරනවා. කතමෝච භික්කවේ කාමානං විපාකෝ. කාමේ විපාක මොනවද? යංකෝ භික්කවේ කාමය මානෝ තජ්ජං අත්ථ භාවං අබිනිබ්බන්ති පුඤ්ඤ භාගියාවා අපුඤ්ඤ භාගියාවා අයං උච්චති භික්ඛවේ කාමානං විපාකෝ. ඔය කාමයේ ගැන හිතන්න ගිහිල්ලා කාමයේ හොයන්න ගිහිල්ලා කාමයේ මුල් කරගෙන පිනක් රැස් වුණොත් ඒ පිනත් ඊළඟට පවක් රැස් වුණොත් ඒ පවත් ඒ ආත්ම භාවවලදී විපාක දෙනවා. දැන් නිරේවල් උනත් එහෙමනේ හැදෙන්නේ. ඇහෙන් කාමයෙන් පිනවා පව් කරපු අයට ඇහැටම තමයි විපාක දෙන්නේ. ගිජුලීනියෝ කොටනවා, ඇස් පුපුරනවා. දැන් ඇඟ පිනවන්න ගිහිල්ලා පව් කරගත්ත අය උපදිනවා ගූත නිරේ. ගොජ ගාලා පැහෙන ඒ අසූචි අර හමක් නැති ශරීරයේ ස්පර්ශ වෙවි ඉදිකටුවන් තුඩ තියෙන පණුව විද අවුරුදු කෝටි ගණක් විඳිනවා. හමෙන් කරපු කර්මය හමට විපාක දුන්නා. හමෙන් කරපු කර්මය හමට විපාක දුන්නා. ඊළඟට දැන් බලන්න වැරදි කාම සේවනයේ යෙදිච්ච අය ගැන තියෙන අටුවා සහ ත්‍රිපිටකයේ විස්තර දිහා බලනකොට සමහර අය වැරදි කාම සේවනයේ දීලා ඒකේ විපාක විදිහට ගව යෝනි ඉපදිලා කෝස තලනවා. වඳුරු යෝනි ඉපදුනාට පස්සේ වඳුරන්ගේ ඒ රහස් ප්‍රදේශ මහ වඳුරු හූරලා දාලා තියෙනවා. බැටළුව වෙලා ඉපදුනාට පස්සේ ඇඟ තල්ලා තියෙනවා. ඔය සතාසීපාව ඉපදුනාට පස්සේ රහස් ප්‍රදේශ කුණු වෙලා තියෙනවා. ඊළඟට නපුංසකයෝ වෙලා ඉපදෙනවා. පිරිමි ස්ත්‍රීන් වෙලා ඉපදිනවා. යමකින්ද පාපේ කළේ ඒකටම විපාක දුන්නා.
දැක්කද කර්මය? දැක්කද කර්මයේ ස්වභාවය? ඒ නිසා හොඳක් හෝ නරකක් කළොත් මේ කාම ලෝකේ වැසගෙන ඒ ආත්ම භාවවලදී විපාක දෙනවා. අපි කියමු ගොඩාක් රසට කන්න බොන්න කැමති කෙනෙක් ඉන්නවා. එයා රසට හදලා දන් දෙනවා. එයාට ඒක පුණ්‍ය විපාකයක් විදියට එනවා. ඉතින් අපි කියමු කෙනෙක් ඔන්න ඉන්නවා හොඳට සැප පහසු ඉන්න කැමති. සැප පහසු ඉන්න පරිසරයක් හදනවා අනිත් අයට. ඒ මුල් කරගෙන මොකක් හරි එයා කරගන්න කර්ම විපාක එනවා එයාට. කතමෝච භික්කවේ කාම නිරෝධෝ කාමේ නිරුද්ධ කරගන්නේ කොහොමද? පස්ස නිරෝධෝ භික්කවේ කාම නිරෝධෝ ස්පර්ශ නිරෝධයෙන් තමයි කාම නිරෝධී සිද්ධ වෙන්නේ. කියන්නේ ස්පර්ශ ආයතන 6 ඒ විද්ධියටම අවබෝධ කරගෙන එහි කෙරෙහි චන්දරාගේ නැති වෙච්ච දවසට කාම නිරෝධී සිද්ධ වෙනවා. ඊට පස්සේ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කාම නිරෝධ ගාමිනී පටිපදා. කාමේ නිරුද්ධ වන ප්‍රතිපදාව තමයි ආර්ය ශ්‍රැංග මාර්ගය. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රැංග මාර්ගය. ඒතර සම්මා දිට්ඨි කියන්නේ කුසල් අකුසල්, මෙලෝ පරලෝ පින්පව් මේව ඉගෙන ගන්න ඕන. කාමේ නිරුද්ධ වෙන ප්‍රතිපදාවට එන්න. දැක්කද? ආර්ය ශ්‍රැංග මාර්ගයට එන්න ඕන. ආර්ය ශ්‍රැංග මාර්ගය හොඳට ඉගෙන ගන්න. පසුගිය කාලේ දේශනාවලින් අපි කොච්චර ඒ සම්බන්ධ සූත්‍ර දේශනා කළාද? ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 21ක් පුරාවට මේ ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන කොච්චර කියලා දුන්නද? බුද්ධ වචනේ. ඒ නිසා ධර්මය අහන්න, ධර්මය ඉගෙන ගන්න. මේ ගිනිගෙන දැවෙන ලෝකෙන් අඹදරුවන්ට තියෙන ආසාව, කැමැත්ත, තෘෂ්ණාව, ඉඩකඩම් වලට, යාන වාහන වලට, වතු පිටි වලට මේ මනුස්ස ලෝකෙට බැඳිලා හිතෙන් විඳව ඉන්න ලෝකෙන්, කාම ආසාවෙන් විඳව ඉන්න ලෝකෙන් නිදහස් වෙන්න නම් මේ කියපු දහම් කරුණු ගැන හිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ මේව අවබෝධ කළා. සම්බුද්ධත්වයට පත්වෙන්න කලින්ම මේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ තුලින්ම නිකලෙස් වුණා. සම්මා සම්බුදු බවට පත් වුණා. ගුරුවරයෙක් නොමැතිව කියන්න කෙනෙක් කවුරුත් නැතුව තමා විසින්ම ස්වයම්බූ ඥාණයෙන්ම මේ යථාර්ථය අවබෝධ කළා. භාග්‍යතුන් වහන්සේ මේ යථාර්ථය අවබෝධ කරගත්ත නිසා මේ සංකල්පීය රාගයක් තමයි කාමය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කී කෝටියක් මේ යථාර්ථය අවබෝධ කරගෙන කාමයෙන් නිදහස් වුණාද? එක්කෙනෙක් අවබෝධ කරපු නිසා. ඇත්තටම මේ යථාර්ථය දසමරුන් පරදා අවබෝධ කළ එකම එක්කෙනයි. ඒ උත්තමයාගේ මාර්ග උපදේශයට අනුව තමයි අනිත් ශ්‍රාවකයෝ අවබෝධ කරන්නේ. තනියෙන්ම මේක කරන එකද අමාරු කියලා දුන්නට පස්සේ කරන එකද? තනියෙන්ම කරන එකයි අතිශයින් අමාරු. ඒ දේ භාග්‍යතුන් වහන්සේ කළා. අපි සරණ ගියේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. ඔබගේ හිත යම් කාමයකින් පෙළෙනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ඒ කාම ඉක්මවාගේ මහරහතුන් වහන්සේලා පෙරටු කරගත්ත මහා සංඝරුවන සරණ යන්න. ඒ උතුම් තිසරණේ ඔබ සුවපත් කරනවා. ඔබ ඉන්න වලෙන් ගොඩගන්නේ තිසරණේ නැමැති සරණේ එල්ලුණාට පස්සේ. ඒක තමයි ඔබට තියෙන පිහිට. ඒක තමයි ඔබට තියෙන රැකවරණය. ඒක තමයි ඔබට තියෙන ආලෝකය. ඒ නිසා ඔබටත් අනන්ත සම්බුදු සරණේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් වූ සම්බුදු සරණේ පිහිට ලැබමින් මේ කාම ලෝකයෙන් සිත නිදහස් කරගන්න ඔබට වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ ජීවිතය ගැන එවැනි වූ අවබෝධයේ පිණිස පවතින ධර්මයක් බුදුරජාණන් වහන්සේ ගැන ආකාශයේ තරම් පහදින්ට සුදුසු කරුණක් අද දවසේ අපි ඉගෙන ගත්තා. විදේශගතව සිටින පින්වත් ජගත් වීරගොඩ පුතා, ලලිත් වීරගොඩ පුතා, ශ්‍රියානී වීරගොඩ දියණිය, නේත්‍රාංජලි පතිරණ දියණිය, දිමන්ත වීරගොඩ මුණුබුරා මේ පින්වතුන් එකතු වෙලා තමයි මාර්තු 8 වෙනි දිනට 84 වන ජන්මදිනය සමරන වරකාපල මෙනේ
මෙනේරි පිටිය පදිංචි පින්වත් කරුණා සමරනායක මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සත්‍ය අවබෝධය පිණිසත් මේ පින්කම කළේ. ඉතින් මේ කරුණා සමරසේකර මෑණියන්ට ජීවිතයේ මේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, බුදු සසුනේ පිහිට ලැබේවා කියලා එක හිතින් සිත පතනවා. සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම වරකාපල මෙනේරි පිටිය පදිංචිව සිට මිය පරලෝකීය වීරගොඩ පියාණන්ට හේන පිටිය ගෙදර පදිංචිව සිට මිය පරලෝකීය සෝමරත්න පියාණන්ට ඒ වගේම මෙනේරි පිටියේ පදිංචිව සිට මිය පරලෝකීය තෝමස් සිඤ්ඤෝ පියාණන්ට පොඩිමණිකේ දසනායක මෑණියන්ට පියදාස ජයලත් පියාණන්ට අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිට මිය පරලෝකීය රබර් පොඩිනිලමේ පියාණන්ට ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් බලයෙන් පරලෝ සැපේම වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් බලෙන් ජීවිතය අවබෝධ කරගන්නටම ලැබේවා. දැනට විදේශගතව සිටින පින්වත් ජගත් වීරගොඩ, ලලිත් වීරගොඩ, දිමන්ත වීරගොඩ මුණුබුරා, ඒ වගේම වරකාපොළ මිනේරි පිටියේ පදිංචි කරුණානායක මෑණියන්ට, ඒ වගේම හේන් පිට ගෙදර පදිංචි ගුණවති රාජපක්ෂ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත්, ඒ වගේම ශ්‍රියානි වීරගොඩ, නේත්‍රාංජලි පතිරණ දියණිය සහ දිමන්ත වීරගොඩ මුණුබුරා මේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට දායක වූ සම්බන්ධ වූ සියලු දෙනාට පින් සිදු වේවා. මේ කාම ලෝකයේ ගැන යථා ස්වභාවය අවබෝධ කරගෙන හිතින් නිදහස් කරගන්න මේ ධහමේ පිහිට ලැබේවා. කොරෝනා රෝගයෙන් දුක් විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනා ඉක්මනින් නිරෝගී වේවා. ලෝක ව්‍යසන වසංගතේ මේ ලෝවෙන් තුරන් වේවා. අපිට ජීවිතය අවබෝධ කරගන්න ලැබේවා. නැවත කාම ලෝකයකට වැටිලා දුක් විඳින්න නැති විදියට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ විත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.